දැන් මිලට කතා කරන්නේ බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුවේ දෙවෙනි වාර පරීක්ෂණයේ ව්‍යාපාර අධ්‍යයන කරන අධ්‍යයනයේ දෙවෙනි පත්‍රය තමයි අපි දැන් කතා කරන්නේ. මේකෙත් අපි කලින් මූණ දෙන ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම් කරන පේපර් මූණ දෙන විදිහටම තමයි මේකේ මේ view එක හදලා තියෙන්නේ. මේකෙත් පළවෙනි ප්‍රශ්නයට සම්පූර්ණ අනිවාර්ය ප්‍රශ්නයක් උත්තර දෙන්න ඕනි. ඊට පස්සේ අයන්න ආයන කියලා කොටස් දෙකක් තියෙනවා. ආයන්නේ අපිට ප්‍රශ්න තුනක් දෙනවා. එකකින් ප්‍රශ්න දෙකක් වගේ තෝරගන්න ඕනි. ඒක තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ ආයන්නේ තියෙනවා ප්‍රශ්න තුනක්. ඒක තියෙන ගිණුම් කරණයෙන් එකකින් ප්‍රශ්න දෙකක් තෝරාගෙන සම්පූර්ණ ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න ඕනි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පොඩි සිද්ධියක් දෙයක් දීලා තියෙන අපිට එතන. හිමාලි රූපලාවන්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු ඇගේ මා විසින් උත්සවශාලා පිහිටි ප්‍රදේශයක පවත්වාගෙන ලබන රූසිරි සරෝන් රූපලාවන්‍යාගාරය 2018 ජනවාරි 1 වෙනිදා දින සිට පුහුණු සායිකාවක් හා පහත සඳහන් වත්කම් වගකීම් ශේෂයන් සහිතව හිමාලි වෙත ලබා දෙන ලදී. වත්කම් වගකීම් ශේෂයන් ටික දීලා තියෙනවා. අපේ දී බලමු පස්සේ අදාළ තැන්වලදී ඊළඟ පොඩි ගණිත ටිකකුත් දීලා තියෙනවා ජනවාරි මාසෙ වෙච්චි. අපෙන් අහන ප්‍රශ්න ටිකක් බලමු. අපෙන් අහනවා අරමුණු හා අයිති අනුව මෙම ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත්දැයි වෙන වෙනම දක්වන්න. අපි දන්නවා ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන්, අරමුණු අනුව වර්ගීකරණය කරන්න පුළුවන්, අයිති අනුව වර්ගීකරණය කරන්න පුළුවන්, පරිමාණය අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙනම් මේක අරමුණු අනුව වර්ගීකරණය කරන්න පුළුවන් ලාභ ලැබීමේ අරමුණක් සහිතව තියෙන ව්‍යාපාරයක්. ඒ වගේම අයිති අනුව අපිට මේක කියන්න පුළුවන් පෞද්ගලික අංශය සතු ව්‍යාපාරයක්. මගට අර පිළිතුරු ලියනවා මේකේ. प्रश्न अंक की ठीक है अरमुनान प्रश्न अंक की एक अरमुनान අරමුණ ගත්තොත් ලාභ ලැබීමේ අරමුණ සහිත ව්‍යාපාරයක්. ලාභ ලැබීමේ අරමුණ අයිති අනුව පෞද්ගලික අංශය සතු ව්‍යාපාරයේ දෙක මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමට හිමාලි අදහස් කරගෙන සිටි. එසේ නම ලියාපදිංචි කිරීම සඳහා විසින් ඉදිරිපත් කළ යුතු ලේඛනයක් නම් කරන්න. ලියාපදිංචි කිරීමෙන් ආයතනයකට ලැබෙන වාසිය ලියන්න. හරි. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරනවා නම් ඒකේ එසේ නම ලියාපදිංචි කිරීම සඳහා විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කළ ලේඛන වර්ග කිහිපයක් තියෙනවා. අපි එකක් ලියමු. ग्राम निलधारी साथी के ලියාපදිංචි කිරීමෙන් ආයතන ලැබෙන වාසියක් අපෙන් අහනවා. ව්‍යාපාරය ලියාපදිංචි කරාට පස්සේ රජයෙන් ලැබෙන සහන ලබා ගැනීමේදී අපිට පුළුවන් ක්‍රමිකතාවය ලබා ගන්න. රජයෙන් ලබා දෙන පහසුකම් සඳහා ප්‍රමුඛතාවය ලැබී රජයෙන් ලබා දෙන පහසුකම් සඳහා ප්‍රමුඛතාවය ලැබී. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා රූසිරි සැලෝන් ආයතනයේ සතු
ශක්තියින් දෙකක් සඳහන් කරන්නේ. මේ ශක්තියක් කියලා කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙන ධනාත්මක බලපෑමක් එහෙම නැත්නම් වාසිදායක බලපෑමකට අපි කියන ශක්තියක් කියලා. ඉතින් මේ රූසිරි සැලෝන් එකට තියෙන ශක්තියක් අපි බලමු. අපි මේ පොඩි සිද්ධියක් දෙන්නේ කියවද්දී අහුවන ශක්තියින් කීපයක්. සිද්ධියක් දෙන්නේ කියවද්දී අපිට හම්බ වුණ ශක්තියින් කීපයක්. එකක් තමයි හිමාලි රූපලාවන්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් වෙන එකක් ශක්තියක්. අනිත් එක තමයි පුහුණු සායිකාවකගේ සේවයක්. ඒ නැත්නම් පුහුණු සේවකයන් ව්‍යාපාරයෙන් එක ව්‍යාපාරයේ ශක්තියක්. එකක් හිමාලි රූපලාවන්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් වීම. හිමාලි රූපලාවන්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් වීම. දෙක පුහුණු සේවකයා සිටි. පුහුණු සේවකයා සිටි. ඊට බලන්න මෙම ආයතනයේ ගණතුරු සටහන් කිරීමේ පිළිකල යුතු මූලික පොතක් නම් කර ඊට අදාළ මූලාශ්‍රය ගැන නම් කරා. හරි. මේකට අදාළ මූලික ලේඛන මේ දින අපේ ගණතුරු ටික මූලික ලේඛන කීපයක් තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් මුදල් පොත. අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මුදල් පොත. හරි. ඒකේ හතරෙන් ප්‍රශ්නේ කියලා තියෙනවා. බලන්න හතරෙන් ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 4 අපිට කියනවා රූපලාවන්‍ය සේවා සැපීමට අමතරව මෙම ව්‍යාපාරයේ තුලින් බිහි කළ හැකි වෙනත් ව්‍යාපාරික අවස්ථා දෙකක් යෝජනා කරන්න. රූපලාවන්‍ය සේවාව සැපීමට අමතරව මෙම ව්‍යාපාරයෙන් බිහි කරන්න පුළුවන් වෙනත් ව්‍යාපාරික අවස්ථා දෙකක් අපිට කියන යෝජනා කරන්න. අපට බලමු මේ සිද්ධි අධ්‍යයනයේදී මොකද්ද මේ ව්‍යාපාරයේ පසුබිම කියලා තියෙන්නේ. හිමාලි රූපලාවන්‍ය පින ඩිප්ලෝමාධාරියෙකු ඇගේ මා විසින් උත්සවශාලා පිහිටි ප්‍රදේශයක පවත්වාගෙන ලබන රූසිරි සරණ රූපලාවන්‍ය. අපිට පුළුවන් මේගොල්ලන්ට මෙහෙම මේ බියුටි සැලොන් එකක් මෙයා කරන් යන්නේ. ඒ කියන්නේ මනාලියන්ට ඒ කියන්නේ මංගල කටයුතු වලට අවශ්‍ය දේවල් අපිට පුළුවන් මේකටම සම්බන්ධ තව ව්‍යාපාරයක් මංගල ඇල්බම් ඡායාරූපකරණය ගත කරන්න පුළුවන් අපිට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ එතකොට ඔය සැරසිලි ඒ කියන්නේ ඩෙකොරේට් කරනේම සැරසිලි කරන ව්‍යාපාරයක්. ඒ කියන්නේ මල් ගෙනල්ලා ඔය ලස්සන ෆ්ලෝර් ආයතන වගේ අපිට පුළුවන් ඒ වගේ කටයුතු කරන්න. එහෙම නැත්නම් මනාලියන්ට අවශ්‍ය ඇඳුම් කරදුම් කුලියට දීමේ ආයතනයක් කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේ දේවල් අපිට මේ විවාහ කටයුතු වලට සම්බන්ධ දේවල් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් වර්තමාන කොට අර වෙඩින් ප්ලෑනින් කියලා සම්පූර්ණ විවාහ උත්සවයේම සංවිධානය කරලා සැලසුම් කරලා දෙන ආයතනක් තියෙනවා. අපි ඒ වගේ දෙකක් ලියමු. මයිකල් ලියනවා මංගල අවස්ථා ඡායාරූපකරණය ඒගොල්ලෝ වෙඩින් ඇල්බම් හදලා ඒම කරලා දෙන්න පුළුවන්. තව අපිට පුළුවන් ඉතින් මංගල රථ ඒ කියන්නේ වෙඩින් කා කුලියට දීම ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මංගල රථ කුලියට දීම. ඊට පස්සේ උත්සව සැරසිලි කටයුතු මල් ආශ්‍රය කරන ඒ වගේ කටයුතු ඒ වගේ කීපයක් අපිට පුළුවන් ලියන්න. දෙකක් ලියුවම ඇති.
මෙම ආයතනයේ ගණිත සටහන් කිරීමට පිළිවෙල කළ යුතු මූලික පොතක් නම් කර ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය නම් කරන්න. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා මුදල් පොත. මුදල් පොතේ මූලාශ්‍ර ලේඛනය තමයි මුදල් පොත වවුචර් එක. ඊට 6 බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් හිමාට ලැබෙන වාසි දෙකක් සඳහන් කරන්න. බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යාම ප්‍රධාන වශයෙන් මාළ පුළුවන් චෙක්පත් මගින් ගණන් කරන්න පුළුවන්. ඒ වගේම හිමාට පුළුවන් බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ස්ථාවර නියෝග මගින් ගෙවීම් කරන්න පුළුවන්. ඊට අපිට පුළුවන් බැංකු හයිරා පහසුකම් ලබා ගැනීම. ස්ථාවර නියෝග මගින් ගෙවීම් කරන්න පුළුවන්. බැංකු හයිරා පහසුකම් ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න 7 2018 1 දිනට මේ ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව දක්වන්න. මූලික ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව දක්වන්න 2018 1 කියන්නේ ආරම්භයේදී 1 දින සිට පුහුණු සහායිකාවෙකු විසින් පහත ව්‍යාපාරය කරගෙන ගියා. හරි. අපි මුලින්ම ලියමු ගිණුම් කරන සමීකරණය. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. අපෙන් අහන්නේ මූලික ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව දක්වන්න. වත්කම් පැත්තේ ඉන්නවා ගොඩනැගිලි एक 1,50,000යි. උපකරණ රූපලාවන්‍ය උපකරණ තියෙනවා 1,20,000යි. ණය ගැතියෝ ඉන්නවා. මේ ඔක්කොම වත්කම් 25,000යි. ණය හිමියෝ ඉන්නවා වගකීමක්. හිමියෝ ඉන්නවා වගකීම 50,000යි. අපල වත්කම් පැත්ත එකතු කළා 1,20,000යි 1,50,000යි 2,70,000යි 2,70,000යි 25,000යි 2,95,000යි. වත්කම් ඉන්නවා 2,95,000ක්. වගකීම් ඉන්නවා 50,000ක්. එන අපේ හිමිකම් විදියට ප්‍රාග්ධන විදියට තියෙන්න ඕනේ 2,45,000ක්. හරි. මේක තමයි ගිණුම් කරන සමීකරණය. 2,45,000. මේ තමයි ගිණුම් කරන සමීකරණය 2,45,000 දන 50,000 සමානයි 2,95,000. හත මෙම ව්‍යාපාරයේ ධනලාභ වියදම් හැරුණු විට අයිතිකරුගේ හිමිකම් අඩුවීමට බලපෑ ගණදෙනුවක් ලියන්න. අපි බලමු ව්‍යාපාරයේ තියෙන ගණදෙනු මොනවද කියලා. වියදම් වලට අමතරව හිමාලය තමයි පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් ලාපසු ගැනීම. ඒ කියන්නේ ගැනිලි අයිතිකරු ගැනිලි කරා නම් අපි ඒක කියනවා හිමිකම් අඩුවීමට බලපාන දෙයක්. එනම් ප්‍රශ්නාංක 8 හොයන්න
ගැනිලි 10000යි. ඊළඟට ආයත උපකරණ ෂෙයා ගැනීමට අදාළ දිත්ත සටහන අගයන් සහිතව ලියා දක්වන්න. අපි කියන උපකරණ ෂෙයා වාර්ෂිකව 10%යි. රූපලාවන්‍ය උපකරණ 1,20,000ක් ආරම්භයේදී තියෙනවා. මේ දින 1,20,000ක් බලමු රූපලාවන්‍ය උපකරණ මොනවා හරි අරගෙන තියෙනවද කියලා. නායකයන්ගේ මුදල් ලැබුණා. බැංකු ණය රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලට ගත්තා. ගෙනීමේ කුලී මුදල් ගත්තා. චෙක් පතකින් ගෙව්වා. දුරකථන බිල් දෝ ඒක වැටු. ආරම්භයේදී 1,20,000ක් තියෙනවා. ෂෙයා ප්‍රමාණය අපි හොයමු. 1,20,000යි පස්සේ අරන් තියෙන 1,50,000. ඔක්කොම තියෙනවා 2,70,000. ශේෂියට 10යි. බලන්න මේක ජනවාරි මාසෙට විතරයි හොයන්නේ. එහෙනම් 12න් 1යි. 12න් 1යි. ඒ කියන්නේ 2,70,000ට 110ක් කියලා කියන්නේ 27000යි. 27000 12න් 1 කියන්නේ 12න් බෙදන්න ඕනි. 27000 12න් බෙදුවම 2250. ඒක දිස්සසනා තමයි ෂෙයා සම්බන්ධයේ දිස්සසනා. ෂෙයා හර ෂෙයා කිරීම බැරි. ලියන්න. ෂෙයා හර 2250යි. උපකරණ ෂෙයා වෙන් කිරීම දර 2250යි. උපකරණ ෂෙයා වෙන් කිරීම. ඒක දිස්සටාර තමයි උපකරණ ෂෙයා හර 2250යි. උපකරණ ෂෙයා වෙන් කිරීම 2250යි. 2018 1.31 දිනට ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න. 2018 1.31 දිනට ව්‍යාපාරයේ ණය හිමි හා ණයගති ශේෂය ගණනය කර දක්වන්න. අපි මුදල් ශේෂය ගණනය කර දක්වම මම පොඩි මුදල් ගිණුමක් ගහන්න. මම පොඩි මුදල් ගිණුමක් ගහන්නම් මෙතන. අපි ගහන්නේ 1.1 දිනට ව්‍යාපාරයෙන් මුදල් ශේෂය ගණනය කරන්න කියලා. මෙතන අපිට ආරම්භක මුදල් ශේෂයක් ගන්න විදියක් නැහැ. අයියේ ගන්න විදියක් නැත්තේ අපිට මේක කියලා තියෙනවා. හිමාලිට බාර දෙනකොට මෙන්න මේ වත්කම් වක්කීම් ටික තමයි තිබිලා තියෙන්නේ. ගොඩනැගිලි 1,50,000යි. රූපලාවන්‍ය උපකරණ 1,20,000ක් දීලා තියෙනවා. ණයගැතියෝ 25,000ක් දීලා තියෙනවා. ණය හිමියෝ 50,000ක් දීලා තියෙනවා. උත්සව ශාලාවක පවත්වාගෙන ව්‍යාපාරය. ඉතින් අපිට මෙතන මුදල් ශේෂය මෙච්චරයි කියලා නැහැ. ඒ හින්දා අපි මුදල් ශේෂයක් ආරම්භ ශේෂයක් ගන්නේ නැතුව මේ ගාන හදන්න වෙන්නේ. අපි බලමු ජනවාරි 1 වෙනිදා ණයගැතියන්ගෙන් මුදල් හම්බුණා 15,000යි. මම ඒක හරක සටහන් කරනවා. ණයගැති 15,000යි. මම මේ එකම ඒක දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා 2018 1.31 දිනට ව්‍යාපාර ණය හිමියා ණයගැති ශේෂ ගණනය කරන්න කියලා. මම ඒ දෙන්නටත් ගිණුම් දෙයක් මේ එකම ගහනවා. මේ 10 වෙනි ප්‍රශ්නෙට අදාළ ගිණුම් දෙකත් මම මෙහෙමම ගහනවා. එන්න ණයගැති මෙන්න ණය හිමි. නමුත් අපිට මේ දෙන්නගේ නම් ආරම්භක ශේෂයන් දෙකක් මම හිතන්නේ තියෙනවා මේකේ. ණයගැතියෝ 25000යි ණය හිමියෝ 50000යි. ණයගැතියෝ කියන්නේ හර ශේෂයක් ඊගේ 25000යි.
නාහිමියෝ බැලශේෂයක් ඊගේ 50,000. පළවෙනි එක ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා මුදල් හර ණයගැති බැර වෙනවා මුදල් කියලා රුපියල් 15,000. දෙක බැංකු ණය මුදල් ලබා ගත්තා ලක්ෂ 2යි. ඒක මුදල් හර වෙනවා බැංකු ණය ලක්ෂ 2යි. රූපලාවන්‍ය ද්‍රව්‍ය 3 රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලට ගත්තා 1,50,000යි කියලා තියෙනවා. රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලට ගත්තා 1,50,000යි. ඊළඟට ගෙනීමේ කුලි 7,500ක් දරුවා කියලා කියනවා මම ඒකත් මුදල් බැර කරනවා. ගෙනීමේ කුලි 7,500යි. ඊළඟට ගැනිලි හිමාලිතම් පෞද්ගලික ගැනිලි ගත්තලු 10,000ක් මම ඒකත් බැර කරනවා. ගැනිලි 10,000යි. සේවා සැපීමෙන් ලද ආදායමක් තියෙනවා රුපියල් 75,000ක් හම්බුනාලු. විදුලි බිල ගෙවක් තියෙනවා 8,500යි. ආයතන දානවා විදුලිය 8,500යි. ණයමියන්ට චෙක් පතකින් ගෙවුවා මෙතන මුදල් වලට එන්නේ නැහැ. නමුත් මෙතනට එනවා හර වෙනවා බැංකු කියලා රුපියල් 10,000. ඊට දුරකථන බිල ගෙවුවලු 4,500ක්. වැටුප් ගෙවුවා 15,000ක්. මම මේක බැලන්ස් කරනවා. එතකොට මට මේකේ මුදල් ශේෂය හොයාගන්න පුළුවන්. මේක බැලුවල් මට මහර පැත්ත වැඩි. මේක බැලුවල් මට හර පැත්ත වැඩි. කාලොද්දාහයි ලක්ෂ 2යි 75,000යි. ඒ කියන්නේ 2,75,000යි. 2,90,000ක් වෙනවා හර පැත්ත. බැරත් වෙනවා 2,90,000ක්. මම මේකේ වියදම් ටික එකතු කරනවා. एक 1,50,000යි 7,500යි. 10,000යි 8,500යි 4,500යි 15,000යි 1,95,500ක් වෙනවා. මම මේක ශේෂ කරලා ගන්නවා 2,90,000න් අඩු කරලා 94,500ක මුදල් ශේෂයක් වෙනවා. හරි. ඊළඟට බලන්න ණයගැති ශේෂය 25,000යි 15,000යි ගියාම ණයගැති ශේෂය 10,000යි. ණයහිමියෝ බලන්න 50,000යි 50,000යි ණයහිමියෝ ශේෂය 40,000යි. මේ මානර උඩ තව එකක් තිබුණා. 8 ආයන උපකරණ ෂය ගැළපීමට අදාළ දික්සටහන අගයන් සහිතව ලියා දක්වන්න කියලා. අපි එතන උපකරණ ෂය
මෙතන බලන්න ඕන රූපලාවන්‍ය උපකරණ පමණයි. උපකරණ 1,20,000ක් තියෙනවා. ඊළඟට මෙතන මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලට ගත්තා කියලා 1,50,000ක් තියෙනවා. අපිට මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කියන එක අවශ්‍ය වන්නේ නැහැ. ද්‍රව්‍ය කියලා කියන අයබාර විදමක් හින්දා මම මේ රුපියල් 1,50,000 අයින් කරනවා. එතකොට මෙතන කොටස වෙන්න ඕනි, ඒක නිවැරදි වෙන්න ඕනි. 1,20,000 විතරක් අරගන්න ඕනි අපි. 1,20,000න් 1,50,000 දෙකම තියෙනවා. අපි දැන් 1,50,000 මම මෙතන අඩු කරනවා. එතකොට එනවා 1,20,000. මම මේ 1,20,000ට 10%න් 12න් ටිකක් බලන්න. පිරිවෙයි 1,20,000. 10% කියන්නේ 1,200යි. 1,200න් 12 එකක් කියන්නේ 1000යි. එතකොට ඒකේ දිත්‍ය සටහන වෙන්නේ උපකරණ ෂය හර 1000යි. උපකරණ ෂය හර 1000යි. උපකරණ ෂය වෙන් කිරීම දර 1000යි. උපකරණ ෂය හර 1000යි. උපකරණ ෂය වෙන් කිරීම දර 1000යි. අපි ඊළඟට ආයන කොටසට පළවෙනි එක දෙකේ එක නිෂ්පාදන වල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කර දක්වන්න. උවමනා වල ලක්ෂණ දෙකක් දක්වන්න. නිෂ්පාදන වල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කර දක්වන්න. උවමනා වල ලක්ෂණ දෙකක් දක්වන්න. දෙකේ එක නිෂ්පාදන වල ස්වභාවය අනුව වර්ගීකරණය කරන්න පුළුවන් අපිට. එකක් භාණ්ඩ නිපදවන ව්‍යාපාර, දෙක සේවා සපයන ව්‍යාපාර. එක භාණ්ඩ නිපදවන ව්‍යාපාර, දෙක සේවා සපයන ව්‍යාපාර. ඊළඟ අපෙන් අහන උවමනා වල ලක්ෂණ දෙකක් මට කියනවා කියන්නේ කියලා. උවමනා වල ලක්ෂණ දෙකක්. එක උවමනා අසීමිතයි. දෙක උවමනා විවිධයි. අවශ්‍යතා සීමිතයි, අවශ්‍යතා පොදුයි. උවමනා අසීමිතයි, උවමනා විවිධ වේ. හරි. ඊළඟට මගෙන් අහනවා තොරතුරු ටිකක් දීලා සත්‍යද අසත්‍යද කියලා කියන්නලු. මම මේක මෙතනම ලියනවා සත්‍යද අසත්‍යද කියන එක. පහසදා ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න පෙන්වන්න. පහසදා ප්‍රකාශන සත්‍යද අසත්‍යද යන්න පෙන්වන්න කියලා තමයි කියන්නේ. එක පාරිභෝගික තෘප්ති ඉහිර නැංවීම ව්‍යාපාරවල අරමුණක් නොවේ. ව්‍යාපාරවල අරමුණක් නොවේලු පාරිභෝගික තෘප්ති කියලා දැන් මේක අසත්‍යයි. ඒක අසත්‍යයි. ආයන ව්‍යාපාර සඳහා යොදවන කායික හා මානසික දායකත්වයේ ශ්‍රමයේ ලෙස වර්ග කෙරේ. ව්‍යාපාර සඳහා යොදවන කායික හා මානසික දායකත්වයේ ශ්‍රමයේ ලෙස වර්ග කරේ. සාමාන්‍ය ව්‍යාපාරයක් සඳහා යොදවන කායික මානසිකත්වය අපි කියනවා ව්‍යවසායකත්වයක් කියලා. ශ්‍රමය කියලා කියන්නේ කිසියම් කාර්යයක් කරන්න යොදවන කායික මානසිකත්වය. නමුත් මේ ව්‍යාපාරයකට යොදවන කායික මානසිකත්වය ශ්‍රමය කියන්නේ අපි කියන ව්‍යවසායකයෙක් කියලා. එයා සේවකයෙක් නෙවෙයි ව්‍යවසායකයෙක් කියන මේක සත්‍යයි. කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ශක්තියින් හා දුර්වලතා හඳුනාගත හැකිය. අපි දන්නවා ව්‍යාපාරයක අභ්‍යන්තර බාහිර පරිසරය තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ තමයි ශක්තියින් දුර්වලතා ඉන්නේ. බාහිර පරිසරයේ තමයි අවස්ථා හා තර්ජන ඉන්නේ. එහෙනම් ඒක සත්‍යයි. වර්තමාන ව්‍යාපාර ගනුදෙනු සිදු කරන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා පමණි. ඒක වැරදි. විද්‍යුත් මාධ්‍ය හරහා විතරක් නෙමෙයි සාමාන්‍ය දේවල් ගනුදෙනු කරනවා. 3. ව්‍යාපාර පවත්වාගෙන යාමේදී නෛතික පරිසරය අතිශය වැදගත්ේ. එහි නෛතික පරිසරය යන කුමක්ද හඳුන්වන්න. ආයනින් කියන රජ්‍ය විසින් පවන්වා ඇති ව්‍යාපාර වලට වැදගත් වන අනපනත් දෙකක් නම් කරන්න.
ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නෛතික පරිසරයට. ඇත්තේ මෙහි නෛතික පරිසරය යන කුමක්ද? නෛතික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු වලට අදාළ රජය විසින් පනවා ඇති විවිධ නීති හා අනපනත් වලට අපි කියනවා නෛතික පරිසරයක් කියලා. ව්‍යාපාර වලට අදාළ රජය විසින් පනවා ඇති ව්‍යාපාර වලට අදාළ රජය විසින් පනවා ඇති විවිධ නීති සහ අනපන විවිධ නීති හා අනපන නෛතික පරිසරයේදී නෛතික පරිසරයේ වේ. ඊළඟට අපි අහනවා රජය විසින් පනවා ඇති අනපනත් දෙකක් නම් කරන්නලු. අපිට එකක් ගන්න පුළුවන් 2007 අංක 7 දරන සමාගම් පනත. සාමාන්‍ය ව්‍යාපාරයේ සමාගමක් පටන් ගන්නවා නම් මේ පනත යටතේ රෙජිස්ටර් වෙන්න ඕනි. අංක 7 දරන සමාගම් පනත. නිත්‍යක ව්‍යාපාර නාම ආඥා පනත ගන්නත් පුළුවන්. 4 ව්‍යාපාර සංවිධානය ලෙස කුමක් අදහස් වේ දහනවා පරිමාණ වන ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය දක්වන්න කියලා කියනවා. සංවිධානයක් කියලා කියන්නේ කිසියම් පොදු අරමුණක් වෙනුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් ඒකරාශීව අපි කියන සංවිධානයක් කියලා. ව්‍යාපාර සංවිධානයක් කියන්නේ ව්‍යාපාරික කටයුත්තක් වෙන්නේ. ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පුද්ගලයන් ඒක රාශී වීම ව්‍යාපාරික අරමුණේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පුද්ගලයන් ඒක රාශී වෙනවා. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කර දක්වන්නේ කියනවා. පරිමාණය අනුව ගත්තොත් කොටස් දෙකයි. කොටස් තුනකට බෙදන්න පුළුවන් පරිමාණය අනුව. එහෙම නැත්නම් අපිට මේක කොටස් දෙකකට ගන්නත් පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණයි මහා පරිමාණයි කියලා. එහෙම නැත්නම් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ කියලා ගන්නත් පුළුවන්. සාමාන්‍ය අපි වර්ගීකරණය කරනවා සුළු හා මධ්‍ය පරිමාණ කියලා. ඊළඟට මහා පරිමාණ. නැත්නම් මේක වර්ග තුනකට ගන්නත් පුළුවන් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ කියලා. සාමාන්‍ය අපි වර්ගීකරණය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණයි මහා පරිමාණයි කියලා කොටස් දෙකකට ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ වෙළඳාම හා උපකාරක සේවා අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පවතී. උපකාරක සේවාව කුමක්ද? ඊළඟ අහනවා ජංගම වීමක් පවත්වාගෙන යමින් ගිරුම් හිමියා ලැබෙන ප්‍රයෝජන දෙක නම් කරන්න. උපකාරක සේවාවක් කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු පහසු කිරීම සඳහා සපයන ලබා දෙනු ලබන එහෙම නැත්නම් සපයනු ලබන අනිකුත් සේවාවන් වලට අපි කියනවා ව්‍යාපාර කටයුතු
පවත්වාගෙන යාමට සහාය ලබා දෙන අනිකුත් සේවාවන්. අනිකුත් සේවාවන් කියන්නේ වෙනදාම එතකොට රක්ෂණය, ගමනාකරණය, ප්‍රවාහනය, සංවේදනය වගේ කටයුතු වලට අපි කියන උපකාරක සේවාවන් කියනවා. ඊළඟට වෙන ජංගම කිනුව පවත්වාගෙන මේ ප්‍රයෝජන එක කල්ලු ලිව්ව ජංගම කිනුවක ප්‍රයෝජන ස්ථාවර නියෝග පහසුකම් ලැබෙන දෙක බැංකුව අයිරා පහසුකම් ලැබීම. එක ඊට අහන පහසුකම් ප්‍රකාශ සත්‍ය සත්‍ය දක්වන්න කියලා. ශිෂ්‍යයෙකු දිවාහාරය පාසල් ආපනශාලාවේ මිලදී ගැනීම සිල්වර වෙනදාමට ඇත. ඔව්. ඒක තමන්ගේ තනි පරිභෝජනයට ගන්න අවසාන පරිභෝජනයට එන සත්‍යයි. චෙක්පතක නම සඳහන් පුද්ගලයා අන ලදු ලෙස නම් කෙරේ. අන ලදු අන කරු සහ ආදායකයා කියලා තියෙනවා. චෙක්පතේ නම සඳහන් පුද්ගලයා අපි කියන්නේ ආදායකයා. අන කරු කියන්නේ චෙක්පත ලියන ගිණුම් හිමියා, අන ලදු කියන්නේ අදාළ බැංකුව. එහෙනම් මේක අසත්‍යයි. දෙවෙනි එක අසත්‍යයි. ඊට තැන්පතු කාලය හා මුදල අනුව ස්ථාවර තැන්පතු පොලි ප්‍රතිශතය වෙනස් වේ. ඒක සත්‍යයි. ඒක සත්‍යයි. ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රවර්ධනය සඳහා සාගර පරිවහනය පිටිවහලකි. ඒකත් සත්‍යයි. රජය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩිනමින් පිළිසකර කිරීමටත් එහි ධාවනය සඳහා ජපානයෙන් බස් රථ 50ක් ආනයනය කිරීමට තීරණය කර ඇත. ඊට සඳහන් ප්‍රවාහනයේ මූලිකාංග දෙකක් නම් කරන්න. මාර්ග ප්‍රවාහනයේ අවාසි දෙකක් ලියන්න. ප්‍රවාහනයේ මූලිකාංග දෙකක්, ඒ කියන්නේ මහා මාර්ග ප්‍රවාහනයේ මූලිකාංග දෙකක්. තුන්වෙනි එකේ අයන්න මහා මාර්ග ප්‍රවාහනයේ මූලිකාංග දෙකක්. එකක් තමයි මාධ්‍ය අපිට ගන්න පුළුවන් බස් රථ මාර්ගය ගන්න පුළුවන් මහා මාර්ග. මහා මාර්ග ප්‍රවාහනයේ අවාසි අහනවා. මහා මාර්ග ප්‍රවාහනයේ අවාසි එකක් තමයි කාලය ගත වීම. කාලය ගත වීම ගන්න පුළුවන්. ඊළඟට අපිට සාමාන්‍ය ප්‍රවාහනය කරද්දී භාණ්ඩ වගේ ප්‍රවාහනය කරනවා නම්, දුම්රියක වගේ ප්‍රවාහනය කරනවා නම් අපිට ලොකු ඉඩකඩක් කවනවා. එහෙනම් ධාරිතාවයේ ටිකක් අඩුයි. ධාරිතාවයේ අඩුයි. දුම්රියක සාපේක්ෂව ධාරිතාවයේ අඩුයි. දුම්රියක අපිට ගොඩක් භාණ්ඩ ටිකක් ගේන්න පුළුවන්. බස් එක අපිට එච්චර ගේන්න බෑ. හරි. 4. ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා උපකාරක සේවාවක් ලෙස sannivedana විශාල මෙහෙයුමක් කරයි. sannivedana ක්‍රියාවලිය රූප සටහනකින් පැහැදිලි කරන්නලු ආයන්න යෝග්‍ය සංවේදන මාර්ගයක් තෝරා ගැනීමදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් නම් කරන්න. හරි. මම sannivedana ක්‍රියාවලිය රූප සටහනකින් ඉස්සෙල්ලා පෙන්නන්නම්.
සාමාන්‍ය සංවේදනය වෙන්නේ යවන්නා මාධ්‍ය පණිවුඩයේ ලබන්නා ප්‍රතිචාරයේ ප්‍රතිපෝෂණය මේ තමයි සාමාන්‍ය සංවේදන සටහන. ඊළාට යෝග සංවේදන මාධ්‍යත් තෝරා ගැනීම සැලකිලිමත් වෙන්න ඕනි. එක වේගය. ඒ කියන්නේ ඉක්මනින් යවන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගත කරන කාලය අඩුයිද කියලා තෝරා ගන්න ඕනේ. එකක් වේගය. දෙකක් පිරිවැය. සාමාන්‍ය සංවේදනයේට කොච්චර වේගවත් යනවද කියලා අපි බලන්න. හතරවෙනි ප්‍රශ්නේ අහනවා. එක අයන්න කලබනාකරණය යන කුමක්ද? කලබනාකරණය කාර්ය ලෙස පාලනය යන කුමක් අදහස් වේද? කලබනාකරණය කියලා කියන්නේ 4.1 කලබනාකරණය කියලා කියන්නේ සංවිධානයක අරමුණු පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම හා සඵලදායීව පවත්වාගෙන යාම එහෙම නැත්නම් කාර්යක්ෂම හා සඵලදායීව උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා සාමාන්‍ය කලබනාකරණයක් කියලා. සංවිධානයක අරමුණු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා සංවිධානයක අරමුණු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා සම්පත් සඵලදායීව හා කාර්යක්ෂම උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය කලබනාකරණය. ඊට අපි අහනවා කලබනාකරණයේ පාලනය කියලා කියන්නේ මොකක්ද කියලා. කලබනාකරණයේ පාලනය යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අපි අහනවා. කලබනාකරණයේ පාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අපි අහනවා. පාලනය කියලා කියන්නේ මේව කලබනාකරණයේ කොටස් හතරක් තියෙනවා. සංවිධාන සැලසුම්කරණය, සංවිධානීකරණය, මෙහෙයවීම හා පාලනය කියලා. ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කර ආකාරයෙන්ම සිදුවන්නේදයි සොයා බැලීම තමයි අපි කියන්නේ පාලනය කියලා. සරලව ගත්තොත් ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවන්නේදයි සොයා බැලීම. ඊට අපෙන් ආයි තියෙනවා ප්‍රකාශ ටිකක් දීලා සත්‍යද අසත්‍යද කියලා අහලා. ප්‍රකාශ ටිකක් දීලා සත්‍යද අසත්‍යද කියලා අහලා තියෙනවා. ඒක ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම හා අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සැලසුම් කරණය. අරමුණු තීරණය සහ සැලසුම් කිරීම එක සත්‍යයි. සත්‍ය වේ. දෙක ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කරන ආකාරයෙන් සිදුවේද සොයා බැලීම මෙහෙවීම එක වැරදි එක පාලනය. ඒක අසත්‍යයි. ශ්‍රී ලාංකික නිමේදුම් යුරෝපා රටවලට විකිරීම ආනයන වෙන තව නිදසුනකි. ඒක ආනයනයන් මේ කපනයනයක් ආනයනය නම් පිටරටින් ලංකාවට බාන්න ගේන්න ඕනේ. අසත්‍යයි.
ව්‍යාපාරයට තම අලවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම අලෙවිකරණයට සඳහන් ඒක අසත්‍යයි. අලෙවිකරණය කියලා කියන්නේ අලෙවි උපාය මාර්ග විතරක් නෙමෙයි කුළුල් සංකල්පයක් අලෙවිකරණය කියලා කියන්නේ. අලෙවිකරණයේ තියලා තියෙන ගැප් වෙලා තියෙන කුඩා කොටසක් තමයි අලෙවි ප්‍රවර්ධනය කියලා කියන්නේ. තුන පාසල් බෑග් නිෂ්පාදන ආයතනයක් තම නිෂ්පාදිතය සඳහා පාසල් ළමුන්ට විශේෂ මිල අඩු කිරීමක් ලබා දෙන අතර ඔවුන්ට සුදුසු ලෙස මෝස්තර වලින් ප්‍රමාණය සකසා ඇත. මෙම සිද්ධියෙන් කියන අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍ය දෙක නම් කරන්න. එකක් තමයි අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිතය තියෙනවා. අනිත් එක ආයතන නිෂ්පාදනය සඳහා පාසල් ළමුන්ට විශේෂ මිල අඩු කිරීමක් ලබා දෙනවා. එහෙනම් මිල කියන සංකල්පයක් තියෙනවා. නිෂ්පාදිතය සහ මිල කියන සංකල්පයන් දෙක මේකේ ඇඩ් වෙලා තියෙනවා. 4.3 මිල හා නිෂ්පාදිතය. 4 වෙනි එක ආයන්න ඉලක්ක වෙළඳපොළ යන හඳුන්වන්න. ඉලක්ක වෙළඳපොළ කියන්නේ කිසියම් ආයතනයක භාණ්ඩ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන නිෂ්පාදන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන වෙළඳපොළ. කිසියම් නිෂ්පාදිතයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන වෙළඳපොළයි. අපේක්ෂා කරන වෙළඳපොළයි. ඊට සිද්ධියට අදාළ ඉලක්ක වෙළඳපොළ අහනවා. මේක පාසල් බෑග් නිෂ්පාදනය කරන දෙයක් නම් පාසල් ළමුන් තමයි මේගොල්ලන්ගේ ඉලක්ක වෙළඳපොළ වෙන්න ඕනේ. හරි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නයක් බලමු. කිනු කරන තොරතුරු අපේක්ෂා කරන පාර්ශ්වයන් පහක් තියෙනවා. වගකීමක ලක්ෂණ දෙකක් අහලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් කිනු කරන තොරතුරු අපේක්ෂා කරන පාර්ශ්වයන් දෙකක්. ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර බාහිර අපි පාර්ශ්වයන් දෙකක් විතර ලියමු. පහේ එකේ අයන්න මම ලියනවා අයිතිකරුවන් හා සැපයුම්කරුවන් වගකීමක ලක්ෂණ දෙකක් එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ තියෙන බැඳීමක් අනාගතයේ ඇතිවන බැඳීමකි දෙක නිදහස් කිරීමේදී කියන වගකීම නිදහස් කරද්දී ආයතනයෙන් අරමුදල් පිටතට දරාය. ඊළඟට අපි අහනවා සේකරගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ විකුණුම් පිළිබඳ තොරතුරු දීලා අපිට කියන විකුණුම් ජර්නලය පිළියෙල කරන්න කියලා. දෙක විකුණුම් ජර්නලය මම හදනවා පොඩි ජර්නලයක් මම ගන්නවා දිනය සැපයුම් කරු එහෙම නැත්නම් ගනුදෙනු කරු ඉන්වොයිස් අංකය
වටිනාකම දිනය ගනුදෙනු කරු ඉන්වොයිස් අංකය වටිනාකම දිනය 1.5 ගනුදෙනු කරු රංජිත් ඉන්වොයිස් අංකය 3 වටිනාකම 12000යි අඩු කළා වට්ටම 10% කියන්නේ 1200යි 1200 ගියාම 10800යි මම දාන්නම් මෙතනට මුළු වටිනාකම කියලා මම මුළු වටිනාකම කියලා පොඩි තීරුවක් දාගන්නම් එතකොට පැහැදිලි 10800යි 122 මහේෂ් 122 මහේෂ් ඉන්වොයිස් අංකය 4 10000යි 5% කියලා කියන 500යි 9500යි 128 කාරක 5යි 5000යි වටිනාකම 5000යි අපි මේක දානවා විකුණුම් ගිණුමට බැර කළා 1.31 දින 1.31 විකුණුම් ගිණුමට බැර කරා කියලා උතන මට එනවා 10800යි 9500යි 5000යි තුනේ එකතුව ගන්න ඕනේ 10800යි 9500යි 25300යි 25300යි ඊට අපිට දීලා තියෙනවා නිමල්ගේ ව්‍යාපාරයේ 2018 මාර්තු මාසයේ සිදු වූ ගනුදෙනු කීපයක් දීලා තියෙනවා ගිණුම්කරන සමීකරණ බලපාති ආකාරය දීලා තියෙනවා සමීකරණ මගින් දක්වා ඇති ගනුදෙනු පිළිවෙලින් වටිනාකම් සහිතව සඳහන් කරන්න කියලා තියෙනවා පළවෙනි එක තොගය රුපියල් 8000කින් වැඩි වෙලා තියෙනවා ණය හිමි 8000කින් වැඩි වෙලා තියෙනවා එහෙනම් අනිවාර්යෙන් එතන වෙන්නේ නැත්තේ රුපියල් 8000ක තොගයක් ණයට ගෙනියන පණ දෙනු ගනුදෙනුව රුපියල් 8000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීමක් 8000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීමක් තමයි එතන සිද්ධ වෙලා දෙක මුදල් 5000කින් වැඩි වෙලා තියෙනවා බැංකු ණය 5000කින් වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ එතන 5000කින් වැඩිලා 5000කින් වැඩිලා කියන්නේ රුපියල් 5000ක බැංකු ණයක් ලබා ගැනීම 5000ක බැංකු ණයක් ලබා ගැනීම ඊළඟ බලන්න තොගේ 10000කින් අඩු වෙලා තියෙනවා ණය ගැතිව 15000කින් වැඩි වෙලා තියෙනවා ප්‍රාග්ධනය 5000කින් වැඩි වෙලා තියෙනවා එහෙනම් රුපියල් 10000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් රුපියල් 15000කට ණයට විකිණීමක් වෙලා තියෙනවා රුපියල් 10000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් රුපියල් 15000කට
ණයට විකිණීමක්. ඊට බලන්න 4. මේ 4. ජංගම නොවනගත්ත 20000කින් වැඩිලා දිනවා නාහිමි 20000කින් වැඩිලා දිනවා. ඒ කියන්නේ රුපියල් 20000ක ජංගම නොවනවත්කම් ණයට ලැබා ගැනීම. රුපියල් 20000ක් වටිනා ජංගම නොවනවත්කම් ණයට ගැනීම. ඊට බලන්න 6 වෙනි එක sorry 10 ණයගැතියෝ 10000කින් අඩු වෙලා තියෙනවා මුදල් 10000කින් වැඩි වෙලා තියෙනවා එහෙනම් ණයගැති ලැබීම ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 10000 ඒකයි වත්කම අඩු වුණේ. ඊට බලන්න තොගය 3000කින් වැඩි වෙලා තියෙනවා මුදල් 3000කින් අඩු වෙලා තියෙනවා රුපියල් 3000ක භාණ්ඩ එහෙම නැත්නම් තොග අත්පිට මුදලට ගැනීම. 7 මුදල් 10000කින් අඩු වෙලා තියෙනවා ණයහිමි 10000කින් අඩු වෙලා තියෙනවා ණයහිමියන්ට රුපියල් 10000ක් ගෙවුවා. ණයහිමි ගෙවීම රුපියල් 10000. 8 රුපියල් 4000කින් මුදල් අඩු වෙලා තියෙනවා 4000කින් රාජධානි අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 4000ක් අයිතිකරු ගැනීම කරා. රුපියල් 4000ක මුදල් ගැනීම. රුපියල් 4000ක මුදල් ගැනීම. හරි. නමුත් මේකේ යටින් කියලා තියෙනවා අයිතිකරු ගැනීම සිදු කර නොමැත කියලා. එහෙනම් මේ රුපියල් 4000 මුදල් වලින් 4000ක් අඩු වෙලා ප්‍රාග්ධනික 4000ක් අඩු වෙලා කියන අපිට ගන්න පුළුවන් රුපියල් 4000ක වියදමක් දැරීම කියලා. රුපියල් 4000ක වියදමක් දැරීම ලෙස එක නිවැරදි වෙන්න ඕනේ අයිතිකරු ගැනීම සිදු කර නොමැත කියලා මේක යටින් දාලා තියෙන හින්දා. අපි ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා මේ තාරකික ව්‍යාපාරයේ බැංකු ශේෂය දීලා තියෙනවා ඊට පස්සේ පොඩි ගන්දුන් ටිකක් දීලා තියෙනවා මෙන්න මේ ගන්දුන් නිසා පොඩි වෙනසක් වුණා කියලා. අපිට කියනවා සංශෝධිත බැංකු විනිමයයි බැංකු සැලසුම් විස්තරයයි. මම සංශෝධිත මුදල් පොත ගන්න ඉස්සෙල්ලා සංශෝධිත බැංකු ගිණුම ඊළඟට මම බැංකු සැලසුම් විස්තරය ගන්නවා ඊළඟට බැංකු සැලසුම් විස්තරය ඊළඟට ගන්නවා බැංකු සැලසුම් ප්‍රකාශන. අපි බලමු මේක මොනවද මේ කියලා තියෙන කියලා. මේ කියලා තියෙන ගණන් ටික ඒකේ බලන්න කියලා තියෙනවා. ශේෂය අපිට දීලා නැහැ. ශේෂය වෙනස් වුණේ නැහැ කියලා එක විතරයි අපිට කියලා තියෙන්නේ. නමුත් ශේෂය කීයද කියන එක අපිට කියලා නැහැ මේගොල්ලෝ. ඒක ගැටලුවක් නැහැ. අපි ආරම්භක ශේෂයක් විදිහට අපි කියන්නේ සංශෝධිත මුදල් පොතේ ශේෂය අරගෙන අපි හදන හින්දා අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට බලන්න. tempat කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් 7000යි. අපි මේක අයිති වෙන්නේ බැංකු සැසඳුමට. ඒ හින්දා මේකට අදාළ දෙයක් නෙමෙයි මේක tempat කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් කියන එක.
ඊට පස්සේ නිකුත් කරන ලබුත් නිකුත් කර නමුත් 3000ක චෙක්පත් මෙතෙක් මුදල් ලබා ගන්නේ නැහැ. ඒ කියන්නේ නිකුත් කරන නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් මම මේව හදන්නම්. ඉස්ලාම මේක කියලා තියෙන ඉඳ සංශෝධිත මුදල් පොතේ ශේෂයෙන් පටන් ගන්නවා. මෙන්න සංශෝධිත මුදල් පොතේ ශේෂය. ඊට මම මේකේ ආරම්භක ශේෂය දා ගන්නවා සංශෝධිත මුදල් පොතේ. තාරකගේ ව්‍යාපාරය 2018 3:30ක දිනට ශේෂය 32000යි කියනවා. ඒක තමයි මට බැංකු ගිණුමේ ශේෂය ආරම්භක ශේෂය විදිහට දා ගන්න වෙන්නේ. මම 32000 දා ගන්නවා. ඊළඟට නිකුත් කළ නමුත් උපලබ්ධි නො වූ චෙක්පත් පළවෙනි ගණනුනේ තියෙන්නේ නිකුත් කළ නමුත් උපලබ්ධි නො වූ චෙක්පත් 7000යි. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ඉතිරි උපලබ්ධි මේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නො වූ චෙක්පත් 7000යි. තැන්පත් කළම කියන අපේ චෙක් එක බැංකුවට තැන්පත් කරනවා. බැංකුවෙන් තාම නිෂ්කාශනය වෙලා නැහැ. අපි සාමාන්‍යයෙන් මේවා සංශෝධිත මුදල් පොත අනුව ගත්තොත් එකතු කරා කියලා ගන්නෙ ඉදිරිපත් නොවූ චෙක් අඩු කළා කියලා ගන්නෙ ඉදිරිපත් නොවූ චෙක් අඩු කළා කියලා ගන්නෙ නිෂ්කාශනය නොවූ චෙක් ඉදිරිපත් නොවූ චෙක් එකතු කරන්න අඩු කරන්න නිෂ්කාශනය නොවූ චෙක්. එහෙනම් පළවෙනි එක තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් 7000යි. එහෙනම් ඒක අඩු කරනවා. නිකුත් කළ නමුත් 3000 චෙක්පත් මෙතෙක් ලබාගෙන නැහැ. ඉදිරිපත් නොවූ චෙක් 3500යි. ඒක එකතු වෙනවා. නිත්‍ය නියෝග මත ගෙවන ලද 2000ක රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ පොත්වල නොදැක්වේ. ස්ථාවර නියෝග සංශෝධිත මුදල් පොතට එන්න ස්ථාවර නියෝග 2000යි සංශෝධිත මුදල් පොතට එන්න ස්ථාවර නියෝග 2000යි බැංකු ගාස්තු 1500යි ඒකත් මම බැර කරනවා සංශෝධිත මුදල් පොතට බැංකු ගාස්තු 1500යි ව්‍යාපාර වෙනුවෙන් බැංකු වල ආයෝජන ආදායම් 4000යි ඒ කියන්නේ ප්‍රේෂණයක් ආයෝජන ආදායම් 4000යි එච්චරයි තියෙන්නේ මම මෙතන මුදල් පොත සංශෝධනය කරන්නම් බැංකු ගිණුම සංශෝධනය කරන්නම් 32000යි 4000යි 36000යි මේ පැත්තෙත් වෙනවා 36000යි ශේෂය විදිහට 3500ක් අඩු වෙනවා ශේෂය පාදකගෙන 36000න් 3500ක් අඩු වුණාට පස්සේ 36000න් 3000 ගියාම 33000යි 33500ක් ගියාම 32500ක් විතර අපිට ගන්න පුළුවන් ඒක. මම ගන්නවා 36000න් අඩු කරනවා 3500 32යි 500ක් කියලා මම ශේෂය ගන්නවා 32500. හරි. මම මේ සංශෝධිත මුදල් පොතේ ශේෂය 32500 කියලා ගන්නවා. ඊට පස්සේ මම ඉදිරිපත් නොවූ චෙක්පත් 3500ක් තියෙනවා. මේ 3500 මම මේකට එකතු කරනවා. 32500ට මම එකතු කරනවා 3500ක්. එතකොට මට එනවා ආයි 36000යි කියලා. මේ 36000යි මම අඩු කරනවා 7000ක්. එතකොට මට එනවා 29000ක් කියලා. මේක තමයි බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. මෙන්න බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 29000යි. අපි කරේ ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරා නිෂ්පාදනය නොවූ එහෙම නැත්නම් උපලබ්ධි නොවූ චෙක්පත් අඩු කරලා දැම්මා. අපි යන්න ඊළඟ ප්‍රශ්නෙට. හයවෙනි ප්‍රශ්නේ.
අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීම යන්නේ කුමක් අදහසේද? අවිනිශ්චිත ගිනියම කුමක්ද? මේ අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීමක් කියලා කියන්නේ සුළු මුදල් වලදී මාසික සුළු මුදල් වියදම් කරාට පස්සේ, ඒ කියන්නේ මාසික සුළු මුදල් වියදම් කරාට පස්සේ මාසයේ අවසානයේදී ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට එම වියදම් වූ මුදල නැවත ලබා දීමක් අපි කියන අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීමක් කියලා. මේක ලියන්න. මාසික සුළු මුදල් වියදම සිදු වූ පසු එම මුදල නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දීම අග්‍රිමය ප්‍රතිපූර්ණ. උදාහරණයක් විදිහට රුපියල් 10000ක් වියදම් කරා නම් මාසෙන්තුර නැවත රුපියල් 10000ක් දෙනවා. එතකොට අග්‍රිමය ප්‍රතිපූර්ණයක්. ඊළඟට අහනවා අවිනිශ්චිත ගිණුම කොහොමද? අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ අපි හදනවා ශේෂ පිරික්සුමක්. මේ ශේෂ පිරික්සුම හදද්දී ගිණුම් කරණය අංක ගණිතමය නිවැරදි නම් අනිවාර්යෙන් මේ ශේෂ පිරික්සුමේ හර සහ බැර සටහන් නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාන වෙන්න ඕනේ. එකතුව සංඛ්‍යාත්මක එකතුව සමාන වෙන්න ඕනේ. එහෙම සමාන නොවු අවස්ථාවක ඒ අසමාන වන ශේෂයේ වටිනාකම අවිනිශ්චිත ගිණුම සටහන් කිරීම. අපි මෙහෙම ලියමු. ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීමේදී අසමාන වූ අවස්ථාවක එම වෙනස හඳුනා ගන්නා තෙක් සටහන් කරන ගිණුම වේ. ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී අසමාන වූ අවස්ථාවක එම වෙනස හඳුනා ගන්නා තෙක් සටහන් කරන ගිණුම වේ. හරි. ඊළඟ අපිට දෙක මිහිරි වෙළඳ ව්‍යාපාරයේ 2018 ජනවාරි මාසයට අදාළ තොරතුරු ටිකක් දීලා තියෙනවා. අපිට කියනවා ප්‍රාග්ධන්‍ය ගණනය කරන්න. අපිට කියනවා ප්‍රාග්ධන්‍ය ගණනය කරන්න. ගන්න මිහිරි වෙළඳ ව්‍යාපාරයේ 2018 ජනවාරි දින තියෙනවා ප්‍රාග්ධනය 1,26,000යි. ජනවාරි මාසයේ වියදම් 54,000යි 50,400යි ආදායම 35,000යි අයිතිකරේ දෝ මුදල් 35,000යි. මෙන්න මේ ප්‍රාග්ධනය ගණනය කරන්න ඕන. දෙක දාන්න ආරම්භක ප්‍රාග්ධනය 1,36,000යි. මේකට එකතු කරනවා අමතර ප්‍රාග්ධනය අයිතිකරු 35,000ක් යෙදුවා කියනවා. මේකට එකතු කරන්න ආදායම්මකින් ප්‍රාග්ධනය වැඩි වෙනවා 35,000යි. මේකෙන් අඩු කරන්න වියදම් 50,400යි. එතකොට එනවා අවසාන ප්‍රාග්ධනය. අපල මේක සුළු කරාම කීයද කියලා.
1,36,000ක් තියෙනවා. මම ඒකට 35,000ක් එකතු කරනවා නැවත 35,000ක් එකතු කරනවා. අඩු කරනවා 50,400ක්. 1,55,600ක් තමයි අවසාන ප්‍රාර්ථනාවේ විදියට සටහන් කරන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න. කිත්සිරිගේ වෙළඳ ව්‍යාපාරයේ 2018 3.31 දින පිළියෙල කරන ලද ශේෂ පිරික්සුමේ බැරපැත්තට වඩා රුපියල් 2,000ක් කරපැත්තේ විය. පසුව පහත් සඳහන් වැරදි අනාවරණය විය. අපෙන් ඉල්ලනවා මේ වැරදි නිවැරදි කරන ජර්නල් සටහන් අවිනිශ්චිත කිරීම පිළියෙල කරන්න. මං වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියන්න. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියන්න. මම ලියනවා පොත් ජර්නල් එකක් ඇඳ ගන්නවා. දිනය විස්තරය ජර්නල් අංකය හර බෙර පොදු ජර්නලේ. අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. රුපියල් 3,000ක විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජර්නලයේ සටහන් කර නැත. රුපියල් 3,000ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයේ සටහන් කර නැත. ඒ කියන්නේ 3,000ක විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජර්නලයේ සටහන් කරලා නැත්නම් අපි ඒක සටහන් කරන්න ඕනි. විකුණුම් ජර්නලය කියලා කියන්නේ මේක ණයගතියක් වෙන්න ඕනි. එහෙනම් ණයගති හර විකුණුම් බැර. මම කියනවා ණයගති හර 3,000යි විකුණුම් බැර 3,000යි. සංලක්ෂය මන් ලියනවා. මගහැරුණු විකුණුම් ඉන්වොයිසියක් සටහන් කිරීම. දෙක ණය හිමියෙකුට ගෙවන ලද 2500 ණය හිමි ගිණුමේ ලියා නැත. ණය හිමියෙකුට ගෙවුවොත් එහෙම අපි ඒක ලියන්න ඕනි මුදල් බැර ණය හිමි හර. නමුත් මුදල් බැර කරලා ණය හිමි හර කළා නැහැ. එහෙනම් ණය හිමි ගිණුමක් අපි විවෘත කරන්න ඕනේ. ණය හිමි හර කරන්න ඔයා. අවිනිශ්චිත ගිණුම බැර කරන්න. මම සංලක්ෂය ලියනවා. ණය හිමි ගෙවි සටහන් කිරීම. ණය හිමි ගෙවි සටහන් කිරීම. ණය හිමි ගෙවි සටහන් කිරීම. හරි. ඊළඟට යන්න. විවිධ ආදායම් ගිණුමේ ශේෂය රුපියල් 1,800 ශේෂ පිරික්සුමේ හර කර ඇත. විවිධ ආදායම් ගිණුමේ නිවැරදි ශේෂය 1,800 ශේෂ පිරික්සුම හර කළා. විවිධ ආදායම් නම් ආදායම් කියලා කියන්නේ බැර ගිණුමක්. ඒක බැර වෙන්නයි ඕනේ. නමුත් ශේෂ පිරික්සුම මොකද කරලා තියෙන්නේ? හර කළා. අපි එනම් ශේෂ පිරික්සුම විවිධ ආදායම් කියලා නැවත බැර කරොත් අර 1,800 කැපිලා ගිහිල්ලා ප්‍රතිඵලයේ බිඳුවක් වෙනවා. එහෙනම් අපි 1,800 දෙක, ඒ කියන්නේ 3,600ක් විවිධ ආදායම් කියලා බැර කරොත් හරියනවා. ඒ කියන්නේ
දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔයා දාලා තියෙන්නේ විවිධ ආදායම් 1800 ගිණුමක් එන්න ඕනේ. බර ගිණුමක් එන්න ඕනේ. නමුත් දැන් දාලා තියෙන්නේ 1800ක් කියලා අර. දැන් ඔයා බැර කරනවා කියලා තව 1800 බැර පැත්තට දැම්මොත් 1800 1800 කැපිලා ශේෂය මුකුත් වෙන්නේ නැහැ. 0 වෙන්නේ. ඒ කියන්නේ බිඳුවක් වෙන්නේ. නමුත් ඔයා 3600ක් දැම්මොත් 1800 කැපිලා බැර පැත්තේ 1800ක් තියෙනවා. එහෙනම් ඔයා දාන්න අවිනිශ්චිත ගිණුම හර අවිනිශ්චිත ගිණුම හර 3600යි විවිධ ආදායම් බැර 3600යි ලියන්න විවිධ සංලක්ෂය ලියන්න විවිධ ආදායම් හරට සටහන් කිරීම නිවැරදි කිරීම ඊළඟ බලන්න 3200 ගැනුම් නිවසක් ගිණුම් පොත්වල දෙවරක් සටහන් කර ඇත. ඒ කියන්නේ ගැනුම් නිවසක් ගිණුම් පොත්වල දෙවරක් සටහන් කරා කියන්නේ ගැනුම් ගත්තාම ගැනුම් හර ණය හිමි බැර. ඒකන වෙන්නේ නැත්තේ ගැනුම් හර ණය හිමි බැර. ඉතින් මේ ගිණුම් පොත්වල දෙපාරක් සටහන් වෙලා තියෙනවා. ගැනුම් හර 3200යි ගැනුම් බැර 3200යි කියලා ප්‍රධාන කොටස් දෙකකට සටහන් වෙලා තියෙනවා. අපි මේකට කියනවා ද්විත්ව ඒ කියන්නේ දෙපාරක් සටහන් වීමක්. ඉතින් මේ 3200 ගැනුම් නිවස ගිණුම් පොත්වල දෙවරක් සටහන් කරලා නම් අපි ඒක නැවත නිවැරදි කරමු. ගැනුම් බැර කරමු. ගැනුම් බැර කළා ණය හිමි හර කරමු. ණය හිමි හර 3200යි ගැනුම් බැර 3200යි ලියන්න ගැනුම් නිවසය දෙවරක් සටහන් වීම නිවැරදි කිරීම කියලා. දෙවරක් සටහන් වීම නිවැරදි කිරීම. ගැනුම් නිවසය දෙවරක් සටහන් වීම නිවැරදි කිරීම. ඊළඟ බලන්න ණයගති රත්නගෙන් ලද 3400 ණයට ගිණුමේ 4300 ලෙස සටහන් කර ඇත. ණයගති රත්නගෙන් හම්බුනාම මුදල් හර ණයගති බැර වෙන්න ඕනි 3400ක්. නමුත් ණයගති බැර වෙලා තියෙනවා 4300ක් විදියට. 3400ක් සටහන් වෙලා තියෙනවා. ණයගති බැර වෙලා තියෙනවා 4300ක් විදියට. ඒ කියන්නේ 4300යි 3400 අතර වෙනසක් තියෙනවා. රුපියල් 900ක වෙනසක් තියෙනවා. මම ඒකේ ගිණුම එන හැටි පෙන්නන්නම්. ඒ කියන්නේ අපිට දැන් හම්බුනාට පස්සේ අපි සටහන් වෙන්න ඕනි ණයගැති බැර වෙන්න ඕනි මුදල් කියලා 3400ක්. නමුත් දැන් වෙලා තියෙන්නේ 3400ක් නෙමෙයි 4300ක් බැර වෙලා තියෙනවා. අපි එහෙනම් 900ක් මෙයාට හර කරා නම් හරි. ණයගැතියන්ට හර කරා නම් හරි. 900ක මුදලක් ණයගැතියන්ට හර කරා නම් හරි. ණයගැති හර 900යි අවිනිශ්චිත
ගිණුම බැර 900යි. කියන්න. ණයගැති ලැබීම් 3400 මුදල 4300ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම. ඒ තමයි සංරක්ෂණය. හරි. අපි දැන් මේකේ හොයමු අවිනිශ්චිත ගිණුම ගාමු. මේ ගානේ කියලා තියෙනවා ශේෂ පිරික්සමේ බැර පැත්තට වඩා රුපියල් 2000ක් හර පැත්තේ විය. බර පැත්තට වඩා රුපියල් 2000ක් හර පැත්තේ විය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අවිනිශ්චිත ගිණුමේ මේගොල්ලෝ කියන්නේ බැර පැත්තට වඩා 2000ක් හර පැත්තේ කියලා කියන්නේ බැර පැත්ත 2000ක් අඩුයි. එන අවිනිශ්චිත ගිණුම බැලන්ස් වෙන්නේ නැතුව ඇත්තේ බැර පැත්තට 2000ක්. බලමු මේකේ අවිනිශ්චිත ගිණුමට ගිය විස්තරසටහන මොනවද කියලා. ණය හිමි 2500ක් අවිනිශ්චිත ගිණුමට හර වෙලා තියෙනවා. අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා ණය හිමි 2500ක්. හරි ඒක දැම්මා. අවිනිශ්චිත හර වෙලා තියෙනවා 3600ක් විවිධ ආදායම් කියලා මම එකක් දැම්මා. ඊළඟට අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා. ඊට පස්සේ අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා. ණය ගැති කියලා 900ක්. ඊට අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා ණය ගැති කියලා 900ක්. බලන්න පළවෙනි එක රුපියල් 3000ක් 2500ක් අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා. ඊට පස්සේ අවිනිශ්චිත ගිණුමට හර වෙලා තියෙනවා 3600ක්. ඊළඟට අවිනිශ්චිත ගිණුමට නැවතත් බැර වෙලා තියෙනවා 900ක්. එතකොට බලන්න ශේෂය කීය දෙන්නේ කියලා. මෙතන තියෙනවා 2500ක් 2500යි 900යි කියලා කියන්නේ 3400ක් වෙනවා මෙතන. මෙතන 3600ක් තියෙනවා. ඒ වගේම ශේෂය ඊගේ 2000කින් තියෙනවා. අපි බලමු මේ ගිණුම් ටිකේ නැවත කීය දෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙන්නේ රුපියල් 3000ක විකුණුම් වෙනුවේ විකුණුම් ජර්නලේ සටහන් කර නැහැ. මම ඒක සටහන් කරා. ණය ගැතිව හර කරා විකුණුම් බැර කරා. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට ණය හිමියට ගෙවන ලද 2500ක් ණය හිමි ගිණුමේ ලියා නැහැලු. එහෙනම් ණය හිමිය කොට ගෙව්වා රුපියල් 2500ක්. මම ඒක ණය හිමිය හර කරා. ඊට පස්සේ අවිනිශ්චිත බැර කරා. ඊට පස්සේ විවිධ ආදායම් ගිණුමේ ශේෂය නිවැරදි ශේෂය රුපියල් 1800 ශේෂ පිරික්සමේ හර කර ඇත. විවිධ ආදායම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සමේ හර කරලා නම් අපි මොකද කරන්නේ? නිවැරදි ශේෂය වෙන්න ඕනි 1800යි. 1800 හර කරලා නම් මේක මෙහෙමයි එන්නේ. වෙන්න ඕනි විවිධ ආදායම් කියලා වෙලා තියෙන්නේ. ශේෂ පිරික්සමට හර කරලා තියෙනවා 1800ක්. නමුත් වෙන්න ඕනි විවිධ ආදායම් කියලා. ශේෂ පිරික්සමට බැර වෙන්න ඕනි 1800ක්. දැන් අපි විවිධ ආදායම් කියලා එකපාරටම 1800 දෙකක් ඒ කියන්නේ 3600ක් මම එකපාරම 3600ක් විවිධ ආදායම් ගිණුමට බැර කරනවා. එතකොට ඒක සටහන එන්නේ අවිනිශ්චිත ගිණුම හර 3600යි විවිධ ආදායම් ගිණුම බැර 3600යි. දැන් බලමු අපි මේකේ ඊළඟ ශේෂය කීය දෙන්නේ කියලා. හරි ඊළඟට කියලා තියෙනවා විවිධ ආදායම් ගිණුමේ නිවැරදි ශේෂය
හරි ඒක ගත්තා. ඊළඟට 3200ක ගැනුම් ඉන්වොයිසිය ගිණුම් පොත්වල දෙවරක් සටහන් කර ඇත. සාමාන්‍යයෙන් ගැනුම් ඉන්වොයිසියක් කියලා කියන්නේ අපි බාණ්ඩ ණයට ගන්නකොට තමයි ගැනුම් ඉන්වොයිසියක් වෙන්නේ. අපි ගැනුම් ඉන්වොයිසියක් කරන්නේ ණයට ගත්තාම ගැනුම් හර වෙනවා. ණය හිමි බැර වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙහෙමයි සටහන් වෙලා ඇත්තේ. ගැනුම් හර 3200යි ණය හිමි බැර 3200යි. දැන් අපිට කියනවා මේ 3200 ගැනුම් ඉන්වොයිසිය ගිණුම් පොත්වල දෙපාරක් සටහන් වෙලාලු. එහෙනම් ආයෙ සටහන් වෙලා තියෙනවා 3200යි ගැනුම් හර 3200යි ගැනුම් බැර 3200යි. ඉතින් අපි මේක නිවැරදි කරනවා නම් ගැනුම් බැර 3200ක් කරොත් ගැනුම් බැර 3200යි ණය හිමි හර 3200 කර මේ 3200 දෙපාරක් කැපිට යනවා. එතකොට එන්නේ ගැනුම් හර 3200 ණය හිමි බැර 3200යි. right. අවසාන වශයෙන් කියනවා ණයගති රත්නගෙන් ලද 3400ක ණයගති ගිණුමේ 3400 ණයගති ගිණුමේ 4300 ලෙස සටහන් වෙලා ඇත. ඒ කියන්නේ මෙන්න හම්බුනාම අපි කරන්නේ මුදල් හර වෙනවා ණයගති රත්න බැර වෙන්න ඕනි 3400ක්. නමුත් වෙලා තියෙන්නේ බැර කළා තියෙන්නේ 4300යි. බැර කළා තියෙන 4300යි 3400ක් බැර කරන්න ඕනේ. හරි. එහෙනම් අපි වැඩිපුර කීයක් බැර කළාද බලන්න. 3400ක් බැර කරන් 4300ක් බැර කරන්න ඕනේ එකේ 4300. ඒ කියන්නේ 900ක ශේෂයක් අපි වැඩිපුර බැර කළා. වැඩිපුර බැර කළා තියෙනවා 900ක ශේෂයක්. මම ඒක හර කරන්න, එහෙම නැත්නම් මම ඒක නිවැරදි කරන්න 4300ට මම මේ පැත්තට දානවා තව 900ක්. ඒ කියන්නේ ණය ගැතියන්ට හර කරනවා තව 900ක්. ඉතින් මේ 900 හර වුණාට පස්සේ අවිනිශ්චිත ගියුමට යනවා බැර 900ක්. ඊට බලන්න අපේ ශේෂය කියලා තියෙනවා. රුපියල් 2000ක් හර පැත්තේ විය ශේෂ පිරික්සමේ බර චිත්‍රයේ ව්‍යාපාරයේ පිළිල කරන ශේෂ පිරික්සම බර පැත්තට වඩා රුපියල් 2000ක් හර පැත්තේ විය. ඒ කියන්නේ මෙන්න මෙහෙම ශේෂ පිරික්සම වෙනවා ඇත්තේ. මෙන්න මේ ශේෂ පිරික්සමක් වෙනවා. හර පැත්තේ 2000ක් වැඩි කියන්නේ එකතුව ගත්තොත් මේ පැත්තේ 2000ක් වැඩි මේ පැත්තට 2000ක් මදි. මේ මදි 2000 අපි අවිනිශ්චිත ගිණුමක් කියලා සටහන් කරනවා මෙතන. මේ තියෙන්නේ මගේ අවිනිශ්චිත ගිණුම. මෙන්න ශේෂය ඉදිරියට ගෙන 2000ක් තියෙනවා. ඊට පස්සේ අවිනිශ්චිත ගිණුමට එන ගිණුම් ටික මම මේකෙන් පෙන්නන්නම්. ණය හිමි හර අවිනිශ්චිත බැර 2500යි. ඒක හරියි. අවිනිශ්චිත හර විවිධාදායම් බැර 2500යි. අවිනිශ්චිත හර විවිධාදායම් බැර කර 2500යි. ඒකත් හරියි. අවසානයේදී ණය හිමි හර ගැනුම් බැර ඒකෙන් නැහැ. ණයගති හර අවිනිශ්චිත බැර ඒකත් එනවා. ඊට මම මේක ශේෂ කරනවා 4500යි 4500 500 5000යි එතනට එනවා 5400ක් එතනට එනවා 5400ක් උඩින් තියෙනවා 3600ක ශේෂයක්. ඊළඟ 4 සම්පත්ගේ පෙරද ව්‍යාපාරයේ සුළු මුදල් බාරකරුවා වෙත රුපියල් 3000ක මුදලක් ප්‍රධාන මුදල් බාරකරුවෙන් ලැබුණේ ව්‍යාපාරයේ සුළු මුදල් වියදම් පහත පරිදි වේ. අපිට කියනවා තැපැල් ගමන් විවිධ ලෙජර් ගිණුම් ඇතුළත් සුළු මුදල් පොත පිළියෙල කරලා තුරණය කරන්න කියලා.
මම සුළු මුදල් පොත පිළියෙල කරනවා. දිනය ලැබීම් විස්තරය ගෙවීම. මෙන්න විශ්ලේෂණ තීරු මෙතෙන් දානවා ලෙජර් පිටුව. මෙතනින් ලෙජර් අපිට කියලා තියෙනවා ගමන් තැපැල් ගමන් විවිධ ලෙජර් කියලා තුනයි. මෙන්න තැපැල් ගමන් විවිධ දිනේ ලැබෙන විස්තරය විශේෂ තැපැල් ගමන් විවිධ ලෙජර්. පළවෙනි එක සුළු මුදල් යාදනයේ සුළු මුදල් බාරකරු 3000ක මුදල් ප්‍රධාන මුදල් බාරකරුවාගෙන් ලැබෙනවා. එහෙනම් 1 3000යි අග්‍රිමය ඊට 1.5 ඉන්වොයිස් අංකය මම මෙතන ලියනවා 1.5 ඉන්වොයිස් අංකය 1 තීරෝධ රත what ගෙවීම් 100යි ඒකයි තියෙන්නේ ගමන් වලට 2 මුද්දර 1.12 ගෙවීම් 60යි එකයි තියෙන්නේ තැපැල් වලට 3 බස් ගාස්තු ලාල් එකයි 16 බස් ගාස්තු ඒක දීලා තියෙන්නේ ලාල්ට අපේ හින්දයාගේ ලෙජර් ගිණුමට දානවා ලෙජර් පිටුවට 50යි ඊට පරිත්‍යාග 1.16 පරිත්‍යාග ඔව් 4යි CI ඒක දානවා විවිධ වලට ඊට කාර්යාලී පුටුවක් ගත්තා 2000යි කාර්යාලයට පුටුවක් ගත්තා 2000යි ඒක දානවා විවිධ වලට ලිපි ලියාපදිංචි කිරීම ලිපි ලියාපදිංචි කිරීම 6 රුපියල් 80යි ඒක දානවා තැපැල් වලට ඉටිපන්දම් මිලදී ගත්තා 7 ඉටිපහන 100යි ඒක දානවා විවිධ වලට හරි අපි මේක බැලන්ස් කරමු මම මේ වියදම් ටික එකතු කරගන්නම් පළවෙනි එක 100යි 60යි 50යි
200යි 2000යි 80යි 100යි 2590යි 2590යි මේ පැත්තෙන් එනවා ලැබීම් 3000ක් වෙන්න 2590න් අඩු කරනවා 3000ක් 410ක් අග්‍රිමය ප්‍රතිපූර්ණයි. එතකොට දෙපැත්තෙන්ම 3000 බය වෙනවා 410ක් දීලා තමයි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ. 410ක් දීලා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. හරි. ඊළඟ බලන්න ඊළඟ එක. බෝල්නායන් හඳුන්වන්නේ පොදු ජර්නල් එක සටහනක් වුණ පොදු ජර්නල් එක සටහන් වන ගණිත වර්ග දෙකක් නම් කරා. බෝල්නායක කියලා කියන්නේ නායකයන්ගේ කිසියම් මුදලක් සත්‍ය වශයෙන්ම නොලැබී යයි නම් එය බෝල්නායක ලෙස හඳුන්වනවා. නායකති යකුගෙන් කිසියම් මුදලක් සත්‍ය වශයෙන් නොලැබේ නම් එය බෝල්නායක් වේ. ඊට අපි කියන පොදු ජර්නල් එක සටහන් වන ගණිතරු එකක් තමයි ආරම්භක සටහන්. දෙක පියවීමේ සටහන්. මේ පොදු ජර්නල් එක සටහන් වන ගණිත වර්ග කීපයක්. ඊළඟට අපිට කියනවා යන්ත්‍රයක පිරිවැය 180000යි ඒ සවි කිරීමේ පිරිවැය වශයෙන් 50000ක් දැරීමට උනාලු. මෙම යන්ත්‍රයේ වසර 5ක් ඵලදායී ජීව කාලයකින් යුතු අතර වසර 5 අවසානයේ 30000කට සුඹුම් වගේ ලෙස අපේක්ෂිතය. යන්ත්‍රයේ ක්ෂය කළ හැකි අගය කීයද? සරල මාර්ග ක්‍රමයෙන් ක්ෂය කරන්නේ නම් යන්ත්‍රයේ වාර්ෂික සිර ප්‍රමාණය ගණනය කරන්න. ක්ෂය කළ හැකි අගය කියන්නේ මේ යන්ත්‍රයේ පිරිවැය 180000යි. සවි කිරීමේ පිරිවැය 50000යි. මේ යන්ත්‍රයේ සවි කිරීමේ පිරිවැය 50000. එතකොට සම්පූර්ණ පිරිවැය වෙනවා 180000යි 50000 කියන්නේ 230000. මේ යන්ත්‍රයේ ක්ෂය කළ හැකි අගය කියන්නේ 230000ක් අපිට ක්ෂය කරන්න පුළුවන්. දෙක සරල මාර්ගයට ක්ෂය කරයි නම් වාර්ෂික ක්ෂය ප්‍රමාණය කීයද? වාර්ෂික ක්ෂය ප්‍රමාණය හොයන්නේ පිරිවැයෙන් 230000යි මේ 230000යි අඩු කරනවා 30000ක් සුඹුන් වගේ බෙදනවා ඵලදායී ජීව කාලේ 5න් 230000 කියම ලක්ෂ 2යි ලක්ෂ 2 5න් බෙදුවම 40000යි වාර්ෂික ක්ෂය ප්‍රමාණය 40000යි ක්ෂය කළ හැකි අගය 230000යි. ඊළඟ බලන්න සුරනිමලගේ වෙළඳ ව්‍යාපාරයේ පිළියෙල ගන්න ලද සේද පිළික්ෂම දීලා තියෙනවා. පොඩි තොරතුරු ටිකක් දීලා අපිට කියනවා ලාභාලාභ ප්‍රකාශය හොයන්න කියලා. අපි ලාභාලාභ ප්‍රකාශය බලමු සුරනිමලගේ ව්‍යාපාරයට අදාළව. මම ලාභාලාභ ප්‍රකාශයක් හදනවා. ඒක මම රූල් කරගන්න මූල තත්ත්ව ප්‍රකාශයක් ඉල්ල නැහැ ලාභලාභ ප්‍රකාශයක් විතරයි ඉල්ලලා තියෙන්නේ. මුලින්ම දානවා විකුණු අඩු කරා විකුණු පිරිවැය හොයන්නේ ආරම්භක තොගය දර ගැනු ඍණ අවසන් තොගය. එතකොට එන උත්තරේ දර ලාභය එකතු කළා
වෙනත් ආදාය අඩු කරා බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් මූල්‍ය වියදම් වෙනත් වියදම් ප්‍රධාන වශයෙන් මේකේ කොටස් ටික අපි තොරතුරු ටික දාමු 2017 3.31 දිනේට තොගේ 30000යි ඒ කියන්නේ අවසන් තොගේ 30000යි මම අවසන් තොගේ කියලා විකුණු පිරිවේ හොරතනින් දා ගන්නවා වරහන් ඇතුළේ 30000ක් ඊළඟට කියනවා උපචිත විදුලි ගාස්තු 400යිලු ශේෂ පිරික්ස මේ විදුලිය ලෙස තියෙනවා මේ කියලා තියෙනවා විදුලිය කියලා වේතන වැටුප් ප්‍රචාරණය විදුලි ගාස්තු තියෙනවා කීයද 1600ක් මම මෙතනට 400ක් එකතු කරනවා 2000යි විදුලිය කියලා කියන්නේ පරිපාලන වියදමක් මම පරිපාලන වියදම් යටතේ දානවා විදුලිය 2000යි ඊළඟ කියනවා මෝටර රථ හා ලීබඩ උපකරණ පිරිවැමද 10%ක් වාර්ෂිකව ෂෙයා කරන්නලු බලමු මෝටර රථ ලක්ෂ 6යි ලීබඩ උපකරණ ලක්ෂයයි ඒ කියන්නේ 10%ක් කියලා කියන්නේ ලක්ෂ 6ට 10%ක් කියලා කියන්නේ රුපියල් 60000යි ලීබඩ වලට රුපියල් 10000යි ඉතින් මේ මෝටර රථ ෂෙයා අපි ගන්න සාමාන්‍ය බෙදා හැරීමේ වලට රථ ෂෙයා 60000යි පරිපාලන වියදම් ලීබඩ ෂෙයා රුපියල් 10000යි ණයගැතියකින් 2000ක් බෝල් ණය ලෙස කපා හරින්නලු එතකොට මම බලනවා බෝල් ණය විදියට මේක මොනවා හරි තියනවාද කියලා. ඔව් බෝල් ණය විදියට 1200ක් තියෙනවා. මම තව 2000ක් එකතු කරනවා. එතකොට බෝල් ණය වෙනවා 2000යි 1200යි 3200ක් වෙනවා. බෝල් ණය කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක්. මම බෙදා හැරීමේ වියදම් වල සටහන් කරනවා බෝල් ණය 3200යි. හරි එච්චර අපිට තියෙන්නේ අපිට ඊට පස්සේ විස්තර ටික දාන්න යන්න ගැනුම් තියෙනවා 265000ක් මම ගැනුම් දානවා 265000යි විකුණුම් 4,02,600යි ඒකත් මම විකුණුම් තීරුවේ දා ගන්නවා ගෙනීමේ කුලි 12000ක් තියෙනවා ගෙනීමේ කුලි මම ගැනුම් වලට යටින් එකතු කරනවා ගෙනීමේ කුලි 12000යි වේතන 9000යි වේතන කියන පරිපාලන වියදම මම පරිපාලන වියදම් වල දානවා වේතන 9000යි වට්ටම් 700යි 1500යි මේ වට්ටම් කියලා කියන්නේ දුම් වට්ටම් හා ලද වට්ටම් මේ හර 700යි කියලා කියන්නේ අපි නිතරම දුම් වට්ටම් තමයි මෙතන මේ හර විදිහට සලකන්නේ බැර විදිහට සලකන්නේ ලද වට්ටම් එහෙනම් දුම් වට්ටම් කියලා කියන්නේ වියදමක් බෙදා හැරීමේ වියදමක් විදිහට 700ක් දානවා වෙනත් ආදායම් යටතේ ලද වට්ටම් 1500ක් තියෙනවා 1500 දානවා ප්‍රචාරණය 4000යි ප්‍රචාරණය කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක් ප්‍රචාරණය ආරම්භක තොගේ 42000යි මම ඒක උඩින් දා ගන්නවා 42000යි ලද ගෙවල් කුලි 4500යි ඒ කියන්නේ ආදායමක් ගෙවල් කුලි 4500 විදුලි ගාස්තු ගත්ත 110 බැංකු ණය ලක්ෂයයි එහෙනම් අපි අනිවාර්යෙන් බැංකු ණය පොලි හොයන්න ඕනේ ලක්ෂයට 110ක් කියන්නේ බැංකු ණය පොලි රුපියල් 10000යි ලීබඩ උපකරණ හරි මෝටර රථ හරි බැංකු ගාස්තු 1000යි මූල්‍ය වියදමක් ලිපි ද්‍රව්‍ය වියදම් 1600යි 1001 පරිපාලන වියදමක් ණයගැතියෝ 20000යි ණයගැතියට අදාළ නැහැ ලාභ ප්‍රකාශ විතරක් හදන ඉඳලා බෝල් ණය අපි ගත්තා ලීබඩ ෂෙයා වෙන් කිරීම එකත් අදාළ නැහැ ප්‍රාග්ධනය අදාළ නැහැ අපි මේක ගැන සිදු කරමු
42000යි 2,65,000යි 12000යි මේකෙන් මම 30000ක් අඩු කරනවා එතකොට එනවා 2,89,000ක විකුණුම් පිරිවැයක් එනවා 2,89,000 මම අඩු කරනවා 4,02,600කින් එතකොට එනවා 1,13,600ක් වෙනවා හරි මම ඊට පස්සේ ආදායම් ටික එකතු ගන්නවා 1,500යි 4,500යි 6,000ක් එනවා 1,500 4,500යි රුපියල් 6,000ක් වෙනවා මේකට 6,000ක් එකතු කරාම 1,19,600ක් වෙනවා ඊට පස්සේ මම බෙදා හැරීමේ වියදම් ටික එකතු ගන්නවා එතන තියෙනවා 60,000ක් තියෙනවා 3,200ක් තියෙනවා 700ක් තියෙනවා 4,000ක් තියෙනවා 13,900ක් තියෙනවා ඊට පස්සේ මම පරිපාලන වියදම් ටික එකතු ගන්නවා එතන තියෙනවා 2,000ක් තියෙනවා ලිබර්ෂේ 10,000ක් තියෙනවා හයි 9,000ක වේතන තියෙනවා ලිපි ද්‍රව්‍ය වියදමක් තියෙනවා 1,600ක් ඔක්කොම එනවා එතන 22,600ක් මූල්‍ය වියදම් එනවා 10,000යි 11,000ක් එනවා වෙනත් වියදම් නැහැ ඒක අපිට ශුද්ධ ලාභය හොයන්න 1,19,600න් අඩු කරන්න 13,900ක් අඩු කරන්න 22,600ක් අඩු කරන්න 11,000ක් 72,100ක 72,100ක ශුද්ධ ලාභයක් 72,100ක ශුද්ධ ලාභයක් වෙනවා. හරි. අපි කතා කරලා ඉවර කරේ 2018 වස්නාහිර පළාත් විභාගයේ තවත් දෙවෙනි වාරයට අදාළ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස ඒකයි ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ සහ ඉතුරු ප්‍රශ්න 3යි ව්‍යාපාරාධ්‍යයන 3යි ගිණුම්කරණ 3යි ප්‍රශ්න 6ක් අපි සම්පූර්ණ ප්‍රශ්න 7ක් සාකච්ඡා කරා.